ආයු වැඩේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ රට සහ මුළු ලෝකයම. දැන් කියන්නේ මේ වගේ මුහුණු ආවරණ එකක් නෙවෙයි දෙකක් පළඳින්න කියලා. මුහුණු ආවරණ දෙකක් පළඳින්න. ඊතරම් අවදානම් සහගත තත්වයක ලෝකයේ තියෙන කියලා කියද්දී සාමාන්‍යයෙන් එක මුහුණු ආවරණයක් පළඳිද්දී ලංකාවේ දවසකට මුහුණු ආවරණ මේ වගේ ඒවා මිලියන 15ක් විතර පරිසරයට මුදා හැරෙනවා කියලා පරිසර අමාත්‍යාංශය කියනවා. එක මුහුණු ආවරණයක් අපි පළඳිනවා නම් මේ જાතිය කියන්නේ භාවිත කළ විසිකරන જાතිය. ඒවා එකක් පාවිච්චි කරනවා නම් දවසට මිලියන 15ක් පරිසරයට එකතු වෙනවා. එතකොට දෙකක් පාවිච්චි කරනවා නම් මිලියන 30ක් දල වශයෙන්. කතාව මේකයි. පරිසරයට වන බලපෑම් පිළිබඳව අපි විටින් විට කතා කරලා තියෙනවා. පරිසර අමාත්‍යාංශය ඊයේ පෙරේද හොයාගෙන තිබෙනවා. දැන් විශේෂයෙන්ම ලංකාවේ කුරුල්ලු මරණවලට හේතුව මෑතකාලීනව කුරුල්ලු මරණ වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව මේ ඉවතලන මුහුණු ආවරණ කියලා. මොකද මේ මුහුණු ආවරණවල අපේ කනේ රඳව ගන්න තියෙන මේ කොටස එහෙම නැත්නම් මේ ඉලාස්ටික් එක වගේ කොටස පටිය ඒක අර පරිසරයට අපි මුදා හැරියන් පස්සේ මේ කුණු ගොඩවල් අවසන පුංචි කුරුල්ලෝ ඔවුන්ගේ බෙල්ල මේක හිර වෙනවා. ඒ හිර වෙලා ඔවුන් මරණයට පත් වෙනවා. ඒ නිසා මේ මුහුණු ආවරණ භාවිත කිරීමෙන් පස්සේ ඉවතලෑම ඉතාමත්ම කල්පනාවෙන් කරන්න ඕනේ. එකක් තමයි මේකේ වෛරස් රැඳිලා තියෙන්න පුළුවන්. ඒ වෛරසය තවත් කෙනෙකුට එහෙම නැත්නම් පරිසරයට මුදා හැරෙන්නේ නැති විදියට ඒක නිකුත් කරන්න ඕනේ. පරිසරයට බැහැරලන්න ඕනේ. පුච්චනව නම් ආරක්ෂිතව පුච්චන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම මේ වෙනකොට කුරුළු මරණ වැඩි වෙන්නේ හේතු වෙලා තිනවා. ලංකාව තමයි සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටරයක වැඩිපුරම ජීවීන් ඉන්න රට. ඊතරම් විශාල ජෛව විවිධත්වයක් තියෙන රට හැටියට සැලකෙන්නේ. ඒ නිසා මේ මුහුණු ආවරණ භාවිත කරලා පරිස්සමෙන් පැත්තකට කරලා තියන්න ඕනේ. ඒ මතක් කිරීම ලෝක සත්වයා කෙරෙහිම මෛත්‍රිය පතල කරන මේ කාලෙදී ඉතාමත් වැදගත් කියලා හිතුවා. අද ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල විමසන්න මතින්. මේ මාසේ 10 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වල මොනවද අපි විමසමු. අපි අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මුලින්ම තෝරගන්නේ ඉන්දික හේවා විතාරණ සහ දිනේෂ් සමරකෝන් වාර්තා කරන්නේ අලුත් අවුරුදු පොකුරේ වැඩිපුරම රෝගීන් ආසාදිතයන් වාර්තා වුණු දවස බවට ඊයේ දවස පත් වෙනවා. ඊයේ ආසාදිතයන් 2659ක් අලුත් අවුරුදු කොවිඩ් පොකුර 29081 දක්වා වර්ධනය වෙනවා. දින 8ට මරණ 114ක් වාර්තා වෙනවා. දිනක වැඩිම කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තාව අලුත් වුණා. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ මේ රෝගය ව්‍යාප්ත වීමත් එක්ක වාර්තා වෙන දෛනික වැඩිම සංඛ්‍යාව ඊයේ වාර්තා වෙන්නේ 2659ක්. දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යනවා. දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සමන් ගමගේ වාර්තා කර සිටින්නේ කොරෝනා ප්‍රභේද 5ක් ශ්‍රී ලංකාවේ පවතින බව. කොරෝනා ප්‍රභේද 5ක් ශ්‍රී ලංකාවේ ඉන්දියානු කොරෝනා ප්‍රභේදය වැළඳුණු ආසාදිතයෙකුත් හමු වෙයි. වැඩිපුරම පැතිරෙන්නේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය. ඊයේ ආසාදිතයන් 2659ක් කියලා අද දිවෙන පුවත්පත වාර්තා කරනවා. හෝමාගම බොරලැස්ගමුව කොළඹ නාගරික සීමාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිටිගම කුලියාපිටිය නිකවැරටිය ගනේවත්ත අඹම්පොළ ගිරිඋල්ල පන්නල වාරියපොළ පඬුවස්නුවර සහ මහනුවර දිස්ත්‍රික්කයේ වගේම කළුතර පොළොන්නරුව මන්නාරම දිස්ත්‍රික්කවලත් පැතිර යන්නේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය කියලා අනාවරණ කරගෙන තිබෙනවා. ඒ වගේම ඩෙන්මාර්කය ඇතුළු යුරෝපීය රටවල් වල සහ මැද පෙරදිග පැතිර යන B1.428 කියන ප්‍රභේදය යාපනය ප්‍රදේශයේත් නයිජීරියාවේ පැතිර ගිය B1.535 කියන ප්‍රභේදය කළුතර සහ කොළඹ ප්‍රදේශවලත් පැතිර යනවා කියලා ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මිය උපුට දක්වමින් දිවයින පුවත්පත අද වාර්තා කරනවා. ඒ වගේම දකුණු අප්‍රිකානු ප්‍රභේදය ගල්කිස්ස නිරෝධාන මධ්‍යස්ථානයෙන් හඳුනා ගැනීමටද එම පරීක්ෂකයන් සමත්ව තිබෙනවා. මඩකලපුව සහ කොළඹ ඇතැම් ප්‍රදේශවල ශ්‍රී ලංකාවට ආවේනික වූ B1.411 ශ්‍රී ලංකාවට ආවෙනික B1.411 කියන ප්‍රභේදය මඩකලපුව සහ කොළඹ ප්‍රදේශවල පැතිර යනවා. ඒ වගේම මාරාන්තික ඉන්දියානු වෛරසයේ වැළඳුණු ඉන්දියානු ප්‍රභේදයේ වැළඳුණු ආසාදිතයෙකුත් හොයාගෙන තිබෙනවා. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ හැටියට ගෙනෙන්නේ මේ කාරණාව ඉන්දියානු රකුස් වෛරස් රෝගියෙක් කොළඹටත් කියලා හමුුණේ ගල්කිස්සේ නිරෝධායනයේදී කියලත් වාර්තා කරනවා සුජිත් හේවාජූලිගේ ඉන්දියානු රකුස් වෛරස් රෝගියෙක් කොළඹටත්. දැන් මෙහෙම කිව්වම ඔබ තිගැස්සෙනවා මේකේ ඇත්ත කතාව මේකේ කොයිතරම් දුරට බැරෑරුම්ද එහෙම නැත්නම් මේ සිරස්සලයේ තරම්ම
බයවිය යුතු තත්ත්වයක් නැද්ද තියෙන්නේ? අපි ජෙනරාල් චවින්ද්‍ර සිල්වා මහත්මයා දුරකථන ඔස්සේ සම්බන්ධ කරගෙන මේ ගැන විමසමු. ඉන්දියානු රකුස් වෛරස් රෝගී කොළඹටත් එතකොට රට තුළ පැතිරීමේ අවදානමක් තියෙනවද කියලා අපි විමසමු. ඒ අතර PCR සාම්පල 21000ක් ලැබ් වල හිර වෙලා කියලා අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලයේ ජේ.ටී. ද සිල්වා වාර්තා කර සිටින්නේ. රසායනාගාර නිලධාරීන්ට අතිකාල හෝ විශේෂ දීමනාවක් දීලා පරීක්ෂණ වහාම කඩිනම් කරන්න කියලා ඇමතිතුමිය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය සෞඛ්‍ය ලේකම්වරයාට නියෝග කළා තිබෙනවා. PCR සාම්පල 21000ක් පරීක්ෂණාගාරවල ලැබ්වල සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රී ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ රසායනගර සේවා අධ්‍යක්ෂවරයා කැඳවා වහාම මෙම PCR පරීක්ෂණ කර ප්‍රමාදයකින් තොරව නිකුත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් රසායනාගාර තුළ එක් රැස් වී තිබෙන PCR සාම්පල සති 2ක් ඇතුළත පරීක්ෂා කර අදාළ වාර්තා නිකුත් කරන ලෙසත් දැනුම් දී තිබෙනවා කියලා වාර්තා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දැන් PCR එක කරලා ඊට පස්සේ ප්‍රතිඵලය නිකුත් වෙන අතර කාල තුලේදී අපේ හැසිරීම ඉතාමත් වැදගත්. PCR එක කළා රිපෝට් එක එනකන් එහෙ මෙහෙ යන්නේ නැතුව ස්වයං නිරෝධානයකට ලක් වෙන්න කියලා අපි පහුගිය සතියේ පත්තරමේන්තුවේ කතා කරද්දී ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා මතක් කරලා දුන්නා. ඒ වගේම තමයි මේ ගත වෙන කාලය අවම කිරීමේ වගකීම සෞඛ්‍ය බලධාරීන්ට තියෙනවා කියලාත් අපි අවධාරණය කරන්න ඕනේ. දිනමින ප්‍රධාන සිරස්තලයේ භක්ති ධර්මප්‍රිය මින්ඩිස් වාර්තා කර සිටින්නේ රෝගීන් නිවෙස්වලම සැඟවී සිටීම කොවිඩ් මරණ වැඩිවීමට හේතුවක්. සෞඛ්‍ය අංශ අනාවරණ කරනවා. ශ්‍රී ලංකාව තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ යාමට ප්‍රධාන හේතුව බවට හඳුනාගෙන තිබෙන්නේ රෝගය වැළඳුණු රෝගීන් ඒ බැව් සංගවා නිවෙසටම වී සිටීම කියලා සෞඛ්‍ය අංශ අනාවරණ කරගෙන තිබෙනවා. ඒ අනුව තමයි දින 8ට මරණ 114ක් වාර්තා වෙන්නේ. Tamanට රෝග ලක්ෂණ තියෙනවා නම් 19.6ට හෝ අඩුතරමින් කතා කරලා කියන 19.6ට කතා කරලා කියන්න රෝගය උත්සන්න වෙන තෙක් නිවස රැඳී සිටින්න එපා. මේ වතාවේ මේ පැතිරී යන වෛරස් ප්‍රභේදය විශේෂයෙන්ම නියුමෝනියා තත්ත්වයන් ඇති කරන බව විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරනවා. ඒ නිසා රෝගය සැඟවීම රෝගයෙන් බේරීමට උපක්‍රමයක් නෙවෙයි. නිවෙස්වල රෝගීන් රැඳී සිටීම තමයි මරණ සංඛ්‍යාව වැඩි වීමට හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා කාරුණික ඉල්ලීමක් කරන සෞඛ්‍ය අංශ ඔබට මේ වෛරසය වැළඳී ඇතයි කියලා සැක හිතෙනවා නම් අඩුතරමින් 19.6ට හෝ කතා කරලා කියන්න. රෝගීන් නිවෙස්වල සැඟවී සිටීම කොවිඩ් මරණ වැඩිවීමට හේතුවක් වී තිබෙනවා. ඒ අතරේ මුළු බස්නාහිර පළාතටම එන්නත දෙන්න සූදානම් කියලා වාර්තා කර සිටින්නේ අද තිස්රවින්ද පෙරේරා ඒ අරුණ පුවත්පතට පළමු මාත්‍රාව සාර්ථක ප්‍රතිඵල පෙන්වලා තිබෙනවා. මොකද පළමු මාත්‍රාව ලබා දුන් ප්‍රදේශවල මේ වතාවේ රැල්ල ව්‍යාප්තියේදී රෝගීන් වාර්තා වීම අඩුයි. ඒ නිසා කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල බස්නාහිර පළාත සම්පූර්ණයෙන් ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට කොවිඩ් කමිටුව තීරණය කර තිබෙනවා. කොවිඩ් දෙවැනි රැල්ලේදී වැඩිම ව්‍යාප්තියක් ඇති වූ කොළඹ නගර සභා සීමා එන්නත් කරගෙන නගර සභා සීමාවේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක ප්‍රතිඵල අත්කර තිබෙන බව වාර්තා කර සිටිනවා අද අරුණ පුවත්පත මිති ඉස්සරවින්ද පෙරේරාගේ වාර්තාව. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උපදෙස් දී තිබෙනවා ඇස්ට්‍රාසෙනිකා එන්නත කොළඹ වරාය ගුවන්තොටුපොළ කෙරවලපිටිය විදුලි බලාගාරයේ සෞඛ්‍ය සේවකයන් සහ හමුදාවන් වෙත ලබා දීම නිසා රෝග ව්‍යාප්තියේ පාලනයක් සිදුව තිබෙන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ උපදෙස් කොවිඩ් අනුකමිටුවේදී ලබා දීලා තිබෙනවා කියලා වාර්තා කර සිටිනවා. අපි කොහොමද අද තත්ත්වය විශේෂයෙන්ම අද දවසේදී හුදකලා කිරීම කරනවද මේ ආදී යාබත්කාලින වන තොරතුරු පිළිබඳව යුද හමුදාපති සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතාගෙන් දැනගන්නට කල්පනා කරනවා. ඒ වගේම රට කොයි වගේ සූදානමකද සිටින්නේ අවදානම ඉතා බරපතලයි කියන කාරණාව අනාවරණ කරනවා ජාතික පුවත්පත් සියල්ලම. ඒ තත්ත්වය මත රට කොයි වගේ සූදානමකද තියෙන්නේ කියලා අපි දැනගන්න කැමතියි. දුරකථන සම්බන්ධතාව ගොඩනගා ගන්නත් එක් ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත් වලට අවධානය යොමු කරන්න කැමතියි. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයත් මීට ටික දවසකට කලින් නිකුත් කරපු ඔවුන්ගේ වීඩියෝකම සඳහන් කළා ලෝකයට COVID-19 මේ ව්‍යසනයෙන් මිදීම සඳහා ප්‍රධාන මෙවලම් දෙකක් තියෙනවා, ටූල්ස් දෙකක් තියෙනවා. එකක් තමයි එන්නත ලැබෙන්නේ නැත්නම් ලොක්ඩවුන් කිරීම, සංචරණය සීමා කිරීම කියලා. දැන් එන්නත ලෝකයේ මේ අවදානම තියෙන රටවල් වලට ගලා යෑම එහෙම නැත්නම් ලැබීම බෙදා හැරීමේ ලොකු දේශපාලනික ගැටලුවක් තිබුණා කියලා මේ වෙනකොට අනාවරණ වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන නියාමකයා සිටියේ එන්නත් ජාතිකවාදයක් ක්‍රියාත්මක වෙනවා. ලෝකයේ ඇතැම් ධනවත් රටවල් තමන්ගේ දේශපාලන මතයට අවනත රටවල් වලට එහෙම නැත්නම් සල්ලි තියෙන රටවල් වල මේ බලය සහ මේ එන්නත් බලය රැඳී තිබුණා, ගොඩනගී තිබුණා. ඒ අනුව දැන් චීනයේ සයිනෝෆාර්ම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නොලැබෙන්නත්
මේ දේශපාලනය බලපෑවාද කියන එක පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය අතර දැන් කතාබහට ලක්වෙන්න පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ ලෝක සෞඛ්‍ය සංවිධානය වේවා එක්සත් ජාතීන්ගේ සංවිධානය වේවා ඒවායේ අරමුදල් වලින් වැඩි ප්‍රමාණයක් එන්නේ බටහිර රටවල් වලින් ඇමරිකාවාදී රටවල් වලින්. එතකොට එහෙමනම් ඒ බලපෑම නිසා අපේ සල්ලි දාලා ක්‍රියාත්මක වෙන ආයතනික තුල එහෙම නැත්නම් යාන්ත්‍රණ තුල චීන එන්නතට ඉඩක් දෙන්න අපි ලෑස්සේ නෑ කියන ප්‍රකාශනයද මේ නිකුත් කළේ කියලා සමහරලාට හිතෙන්නට පුළුවන්. කොහොම වුණත් මේ වෙනකොට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරනවා සයිනෝෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අර හදිස්සි අවස්ථාවකදී භාවිත කිරීමේ ලැයිස්තුව යටතේ හෝ අවසරය හිමි වෙ තිබීම නිසා ලෝකයේ COVID-19 මර්ධනය කිරීම පිළිබඳව අලුත් බලාපොරොත්තු ඇතිව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මොකද මේ වෙනකොටත් මිලියන 100ක පමණ ප්‍රමාණයක් ලෝකේ රටවල් 100කට විතර මේ සයිනෝෆාම් එන්නත ලබා දීලා තිබෙනවා. එහෙම තත්ත්වයක් තියෙද්දි ලංකාවෙත් මොකද සිද්ධ වුණේ සයිනෝෆාම් එන්නත ලැබිලා දැන් සෑහෙන කාලයක්. හැබැයි ස්පුට්නික් සහ සයිනෝෆාම් එන්නත්කරණය පමා කිරීම ගැන ජනපති කනස්සල්ලෙන් කියලා අද අරුණ පුවත්පත වාර්තාවක් පළ කරනවා. ස්පුට්නික් එන්නතේ පළමු කොටස ආනයනය කිරීමෙන් අනතුරුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සයිනෝෆාම් එන්නත හදිසි භාවිතය සඳහා අනුමත කළ පසුව එම එන්නත් ජනතාව වෙත ලබා දීම සඳහා ඇතැම් සෞඛ්‍ය නිලධාරීන් උදාසීනව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස කනස්සල්ලෙන් පසු වන බව අද පුවත්පතට වාර්තා වේ කියලා අද පුවත්පත සඳහන් කරනවා. දැන් මේ කාරණාවම රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා තමන්ගේ Facebook පිටුවෙත් සටහනක් තබමින් පසුගිය දවසක ප්‍රකාශ කර තිබුණා. අද දිනමින පුවත්පතත් මේක වාර්තා කරනවා චීන විරෝධී කුමන්ත්‍රණකාරය නිසා සයිනෝෆාම් එන්නත දීම ප්‍රමාද වුණා. චීන විරෝධී කණ්ඩායම් චීන සයිනෝෆාම් එන්නත දීමට විරුද්ධව කටයුතු කළා. මාධ්‍ය ආයතන සමහර වෛද්‍යවරුන් සහ සමහර ව්‍යාපාරිකයන් එකතු වී දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටියා. නැවතවතාවක් කියන්න කැමති මාධ්‍ය ආයතන සමහර වෛද්‍යවරුන් සමහර ව්‍යාපාරිකයන් එකතු වී දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටියා. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඉල්ලීම අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිස්සි ලයිස්තුගත කිරීම අනුව එම එන්නත දීම අනුමත කළා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කළුතර පානදුර වැනි ප්‍රදේශවලට මේ එන්නත් ලබා දීම 8 වෙනිදා සිට අපේ ආරම්භ කළා කියලා කියනවා. මොකද එහෙම නොවුන නම් මේ කබැල්දිල්ල නොවුන නම් මේ පටු දේශපාලන වාසී මත මේ සයිනෝෆාම් එන්නතට අනුමැතිය ලබා දීමට කබැදිල්ලක් නොතිබුණා නම් මේ වෙනකොට ලක්ෂ 5.95ක් පමණ වන මේ සයිනෝෆාම් දැනට අප සතුව පවතින එන්නත් ප්‍රමාණය සාමාන්‍ය ලක්ෂ 3ක විතර ජනතාවට දෙන්න ඉඩකඩ තිබුණා කියලා අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා සඳහන් කරනවා. අපි සූදානම් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන්ව සම්බන්ධ කරගන්නට ආයුබෝවන් සුබ උදෑසනක් ජෙනරාල්තුමනි. ආයුබෝවන් සුබ උදෑසනක් දිනුක. ඔව් මා අර ප්‍රධාන වශයෙන්ම යාවත්කාලින වෙන තොරතුරු ගැන දැනගන්න කලින් කැමති අද ලංකාදීප පුවත්පතත් අපිව ටිකක් තිගස්සන සුළු ශීර්ෂ පාඨයක් වාර්තා කර තිබුණා. ඉන්දියානු වෛරසය එම නැත්නම් ඉන්දියානු ප්‍රභේදය සහිත රෝගියෙක් කොළඹින් හඳුනාගත්තා කියලා. එහෙමනම් මේක ලංකාවේ පැතිරෙන්න පුළුවන්ද ජෙනරාල්තුමනි? මෙහෙම ඒ වාර්තාකරණ පිළිබඳ යම් මම හිතන්නේ සත්‍යභාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ලංකාවේ ඉන්දියානු ප්‍රභේදයක් සොයාගන්න ලැබුවේ මීට සති 3-4කට ප්‍රථම. ඒ වෙන්නේ ලංකාවට එන ලෝකේ මොන රටකින් ආවත් කොළඹට ගොඩ බැස්සම අපි එන්නත්යක් සෑම පුද්ගලයෙක්ම PCR පරීක්ෂණයක් කරනවා. මේ PCR පරීක්ෂණයේ සාම්පල අපි යවනවා විශේෂඥ වෛද්‍යවරුන් මෙතුමා කියන කණ්ඩායමට නීලිකා මලවිගේ කියන ඒ විශේෂඥ වෛද්‍යවරු ඉන්න ආයතනයටත් ඒවා යවනවා. එතකොට මෙහිදී වාර්තා වෙනවා මෙහෙම පුද්ගලෙක් කොයිද ආසාදිත වුණා කියලා වාර්තා වුණ ගමන් ඔහු රෝහලකට යොමු කරනවා. ඒ රෝහලේ යොමු කරලා සිටින කාලය සීමාවෙන් අනතුරුව දින 14ක් ඔහු තිබලා තියෙනවා. ඉන්න අනතුරුව තවත් දින 14ක් ඔහු නිරෝධායනයක් කරලා තිබෙනවා. කළා තමයි ඔහු යම්කිසි ස්ථානයකට රැකියාවකට යනවා. නමුත් දැන් මේ වාර්තා වුණාන් පස්සේ ප්‍රභේද පිළිබඳ සොයන කමිටුවක් විසින් ඒ යම්කිසි කාල සීමාවක් අද හම්බෙලා හෙට මේ ප්‍රභේද හොයාගන්න හැකියාවක් නැහැ මම දැනුවත්. ඉතින් යම්කිසි කාල සීමාවක් ගිලා ගිය සතියේ මැද විතර තමයි ප්‍රථම වතාවට මේ පිළිබඳව ඇත්තටම අපි දැනගන්නෙත් යම්කිසි මාධ්‍ය ආයතනයක තිබෙච්ච සාකච්ඡාවකින් දැනුම් දෙනවා. ඒක ප්‍රවෘත්ති වශයෙන් එනවා එළියට. ඊට පස්සේ මේ පිළිබඳ සොයා බලද්දී මේ ආකාරයෙන් ප්‍රත්‍යක්ෂ තිබෙනවා කියලා ඉන්දියානු ප්‍රභේදයේ එක් පුද්ගලයන් වාර්තා වුණා කියලා. එතකොට හැබැයි මේක ගිය සතියේ බදාදා පහසදා වාර්තා වද්දී මේක රටේ ජනතාවට ගියේ මම හිතන්නේ 1000 වා ගැනීමක් වගේ ඒක සති 3-4කට කලින් වෙච්ච
වාර්තා වීමක්. නමුත් ප්‍රභේද සොයාගෙන තිබෙන්නේ වැනි කාලයක් ගිහිල්ලා. ඉතින් ඒකින්ද ඒකත් වාර්තා වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කෙන් නෙමෙයි. ඒ වාර්තා වුණේ වෙනත් ප්‍රදේශයක දකුණේ ස්ථානයක සිටි තමයි. ඒ කියන්නේ පුද්ගලයා නිරෝධායන කරනු ලැබුවේ කටුනායක ගුවන්තොටුපළෙන් ආපු එක්කෙනෙක්. නමුත් ඔය කියන වාර්තාවට සම්බන්ධ වෙන තත්ත්වයක් නැහැ. නැත්නම් දැන් ওই වාර්තාවෙන් සමහරවිට තවත් කණ්ඩායමක් කොළඹින් හම්බුණා කියලා නෑ. මීට දින දෙකකට ඉස්සෙල්ලා වාර්තා වෙච්ච එක සම්බන්ධයෙන්ම තමයි ඔය වාර්තා කරලා තිබෙන එක බවට මට පෙනී යන්නේ. හොඳයි. දැන් ඊයේ දවසේදී මෙතෙක් වාර්තා වෙන වැඩිම රෝගීන් සංඛ්‍යාව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වෙන 2659ක් ඔබතුමා උපුටා දක්වමින් අද පුවත්පත වාර්තා කරනවා. දැන් PCR ලැබීමේ ප්‍රමාදය අනුව සාමාන්‍යයෙන් මේ දවස් 3කට විතර කලින් තත්ත්වය නෙමෙයි. ඒ කියන්නේ දවස් 3කට විතර පස්සේ වාර්තා වෙන්නේ ඒ ඉලක්කම. එතකොට ඉදිරියේදී මේ තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන්. ඊයේ දවසේදී විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ පැවතුණා කියලා කිව්වා. සමහර මාධ්‍ය වාර්තා කළ සමාජ මාධ්‍ය සහ විශේෂයෙන්ම වෙබ් පිටුවල වාර්තා වෙච්ච කාරණාවක් තමයි පළාත් අතර සංචලන සීමා හෝ පනවන්න ඉඩකඩ තියෙනවා කියලා. ජෙනරාල්තුමනි මොනවද ඊයේ සාකච්ඡාවේ විශේෂ තීරණ වලට එළඹුණාද මේ සම්බන්ධයෙන්? ඔබ දැන් ප්‍රශ්නයක් අවසාන ප්‍රශ්නයක් අහදීට කලින් කෙටි හැඳින්වීමක් කරනු ලැබුවා මේ ඊයේ දිනේ වාර්තා වෙච්ච එක සම්බන්ධයෙන් දිනුෂ. වෙහිදී ඔබ කියන හරි 2659ක් මේ යම් කිසි පුද්ගලයෙක් හිතනවා නම් මේක ඊයේ දවසේම සොයාගත් සංඛ්‍යාව කියලා ඒක නෙමෙයි. දැන්ට මේ අවස්ථාවලට යම් කිසි ප්‍රමාද දෝෂයක් අපි දකිනවා තිබෙන බවට මේ ලැබ්ස් වලින් එන වාර්තා සම්බන්ධයෙන් මේ පිළිබඳවත් අපි දැනුම් දීලා තිබෙනවා. අපි මේ පිළිබඳව විශේෂම දැනුම් දෙන්නේ තීරණ ගැනීමේදී යම් කිසි ආකාරයක ප්‍රමාද වීමක් වුණොත් කොවිඩ් පැතිර යාම වැඩි වීමට හැකියාව බොහෝ දුරට තිබෙනවා. ඉතින් ඒකින්ද මේක ඇත්තටම යම් කිසි ප්‍රශ්නයක්. ඒ කියන්නේ විශාල වශයෙන් PCR පරීක්ෂණ කරද්දී ඒ ඔවුන්ගේ ධාරිතාවට වඩා විශාල අගයක් මේ අවස්ථාවේදී කරන බවක් පෙනී ගියා. මේ පිළිබඳව ඊයේ ඔබ කියන කොමිටුවේ පමණක් නෙමෙයි ඊයේ උදෑසන ලංකාවේ ඉන්න විශේෂඥවරුන් ගෙන්නගෙන අපි ඒ වගේම පළාත්වල ඉන්න ආරීලා කියනවා නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥයන් ඒ පළාත් භාරේ ඉන්න කට්ටියත් එක්ක Zoom එකෙන් මම ඒ වගේම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සෞඛ්‍ය ලේකම්තුමා අපි විශේෂ සාකච්ඡාවක් ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී කොයි ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්වුවා. ඒ සම්බන්ධව වාර්තා වෙලා නැහැ. ඉතින් එහිදීත් අපි මේ බැලුව මේ පිළිබඳව දැනුම් දුන්නා. ඒ කියන්නේ මේ ප්‍රමාද දෝෂයක් තිබෙනවා මේ ආකාරයෙන් වාර්තා සපයද්දී. එතකොට වෙන්නේ මේකේ ප්‍රමාද දෝෂයක් ආවම මේ හුදකලා කිරීම කරන ඒ වගේ තත්ත්වයේ යම්කිසි පහුවෙලා කරන්නේ. එතකොට එමගින් යම්කිසි ආකාරයක පැතිර යාම අපි අර බලාපොරොත්තු වෙන පැතිර යාම වළක්වා ගැනීමේ ප්‍රමාද දෝෂයක් ඇති වෙනවා. නැතුව නෙමේ ප්‍රමාද දෝෂයක්. ඒක සාර්ථක වෙන්නේ නැහැ. එතකොට සාර්ථක නොවෙනවා නෙමේ සාර්ථකත්වයේ උපරිම ලබා ගැනීමේ පහසුතාවයක් මම හිතන ඔබතුමාට තේරෙනවා. රටේ ජනතාවට තේරෙන්නේ නැති අපහසුතාවයක් වෙනවා. අපිට අවශ්‍ය හැකි ඉක්මනින් මේ හමුවන වාර්තා ඉතාමත්ම ඊයේ දිනේ වාර්තා වනවා නම් මේ තත්ත්වය බොහෝ දුරට මග හරව ගන්නවා. මේක එක මේක හේතුවක් වෙනවා ව්‍යාප්ත වීම රෝග ව්‍යාප්ත වීමට. ඒක ඉතින් පිළිබඳව පැහැදිලි කරලා දුන්නා ඊයේ. ඔව්. කෙසේ වෙතත් මෙහිදී ඔබ අහපු ප්‍රශ්නෙට 2657 පැහැදිලිවම මේ ඇවිල්ලා ඊයේ දිනේදී විශාල ප්‍රයත්නයක් යොදලා මේ ආකාරයෙන් ඉතිරි වෙලා මේ ගොඩ ගැහෙන සංඛ්‍යාවන් විශාල ප්‍රමාණයක් ඊයේ දිනේදී ඒක ක්ලියර් කරා කියලා කියන්න පුළුවන්. ඒ අනුව තමයි මේක මේ ඊයේ දිනේම නෙමෙයි ඒ වගේ අර බෑක්ලොග් එකක් තිබිච්ච එකක් තමයි විශාල වශයෙන් මේ ආකාරයෙන් සංඛ්‍යාව බොහෝ දුරට වැඩි වීමට හේතුණා කියන ડોક્ટર සමිත තමයි විශේෂඥ වෛද්‍ය සමිත මහත්මයා තමයි මේ පිළිබඳ වාර්තා දෙන්නේ. මේ වාර්තාව එද්දිත් මම පැහැදිලිව මේ පිළිබඳ ඇහුවා. මේක ඊයේ දිනේ එකද නැත්නම් මේ වගේ තත්ත්වයක්ද කියලා. ඒ අනුව තමයි මේක අර ප්‍රමාණයට වැඩිය ක්ලියර් කිරීම තුළ හමුවන සංඛ්‍යාවක් හැටියට තමයි ඊයේ මේ වගේ සංඛ්‍යාවක් වාර්තා වුණ බැහුවා. ඉදිරි සතියේ ඉදිරි දින කීපෙදිත් මේවා තවත් ක්ලියර් කරන්න තියෙනවා. ඉතින් ඒකින්ද බොහෝ දුරට අද දවසේ හෙට දවසේ අනිත් දවසෙත් මේ ඉතිරි වෙච්ච සංඛ්‍යාවනුත් දවසට අමතරව ක්ලියර් කරන බැවින් බොහෝ දුරට සංඛ්‍යාවන් වල අගය වැඩි වීමට හැකියාව තිබෙනවා. එතකොට ඔබතුමා තවත් ප්‍රශ්නයක් වශයෙන් ඇහුවා ඊයේ දිනේදී ඒ පැවති සාකච්ඡාවේදී විශේෂම යොමුනේ මේ අත්‍යවශ්‍ය සේවාන් කෙසේ හෝ පවත්වාගෙන යාම පිළිබඳව. ඉතින් ඔබ දන්නවා මීට ඉස්සෙල්ලත් අපි
සමහරට හුදකලා කිරීම, නිරෝධායන, ඇදිරි නීතිය පැනවපු වෙලාවල් වලත් කිසිදු බාධාවකින් තොරව මේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන ගියා. විශේෂයෙන්ම ජලය, විදුලිය, අනිකුත් සේවාවන්. එතකොට ප්‍රවාහන ඒ වගේ දේවලුත් තිබ්බා. ඉතින් ඒකින්ද ඒ පිළිබඳව සාකච්ඡාවට භාජනය කරනු ලැබුවා. ඔබ දන්නවා මීට සතියකට පමණ ප්‍රථම ගිය සතියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් විශේෂයෙන් දැනුම් දීලා තිබ්බා සියලුම ආයතන ප්‍රධානීන්ට හැකියතාක් දුරට තමුන්ට අවශ්‍යම ප්‍රමාණයක් පමණක් රැකියාවට රැගෙන ඇවිල්ලා තමුන්ගේ ආයතන පවත්වාගෙන යනවා මිසා අර සම්පූර්ණ ප්‍රමාණයන් ගෙන්න ගන්න එපයි කියලා. ඔව්. ඒ ආයතන ප්‍රධානීන් තමයි මේකේ මේ අගයන් 130ක් මෙතන 160ක් කියන්න හැකියාවක් නැහැ. නමුත් අවම ප්‍රමාණයෙන් මේක රැකගෙන යන්න මේ කොවිඩ් තත්ත්වය නිසා කියලා. ඉතින් මේ පිළිබඳව නැවත වතාවක් ඊයේදී දැනුම් දුන්නා. මේ පිළිබඳව අපි කරුණු කාරණා පැහැදිලි කරා ඊයේ සාකච්ඡාවේදී. මේ තත්ත්වය මොකද අපිට වාර්තා වුණා ගිය සති සමහර ස්ථානවල එසේ නොවන බවට ඒ ආකාරයෙන් තවදුරටත් අර හිටපු සංඛ්‍යාවන්ම පවත්වාගෙන යන බවට. ඉතින් ඒකින්ද මේවා සමහරට පෞද්ගලික ආයතන ඇඟලුම් කර්මාන්තශාලා වලට ඒවට අදාළ නැති වෙන්න පුළුවන්. ඕකේ වෙනම ක්‍රමවේදයක් තියෙන. නමුත් මේවා ඇවිල්ලා පොදු ප්‍රවාහන පහසුකම් යටතේ විවිධ ප්‍රදේශවලින් එන කට්ටිය. ඉතින් ඊයේදීත් මමත් ඒ අවස්ථාවේදී පැහැදිලි කරා හැකියතාක් දුරට වෙනත් දිස්ත්‍රික්කවලින් දිස්ත්‍රික්ක කිහිපයක් හරහා එන පුද්ගලයන් ඉන්නවා නම් ඔවුන් හැකියතාක් දුරට ඉවත් කරගෙන මේ දිස්ත්‍රික්කයේ තුල ඉන්න අයවලුන් පමණක් සහභාගී කරගෙන ආයතන පවත්වන යන හැකියාවක් තිබෙනවා නම් ඒ පිළිබඳ උපදෙස් අපි ලබා දෙන්න කියන එකත් අපි ඉල්ලීමක් කරනු ලැබුවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම රටේ මේ ආයතන ප්‍රධානීන් බොහෝ දුරට මේ පිළිබඳ තීරුම් අරගෙන ඔබගේ ආයතනයේ අවශ්‍යම කණ්ඩායම අවශ්‍යම සහ අවම කණ්ඩායම භාවිතා කරමින් නොනවත්තා තමුන්ගේ ආයතන පවත්වාගෙන යන්න කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මෙහිදී සමහර පුද්ගලයන් දිස්ත්‍රික්ක අතර දැන් මේවට වාරණයක් යොදලා නැති වුණාට සමහර අනවශ්‍ය ගමනුත් මේ අවස්ථාවේ යනවා. ඉතින් ඒකින්ද අපි ඉතාමත්ම කාරුණිකව අපේ රටේ ජනතාව ඉල්ලා සිටුවා තත්ත්වය තේරුම් ගන්න ඔබ යම්කිසි වාහකෙක් විය හැකි. ඉතින් ඒකින්ද මේ නීති පනවන්නකම් ඉන්න අවශ්‍ය නැහැ. ඔබ මෙවැනි අනවශ්‍ය ගමන් වලින් වැළකී සිටින්න ඔබගේ ආයතන ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරගෙන ඔබට දැනුම් දෙනවා නම් ඔබ අනිවාර්යෙන් පැමිණ යුතු යන්න නැත්නම් අනිත් අයවලුන් හැකියතාක් දුරට නිවෙස් වලට වෙලා රැඳී සිටින්න කියන එක. ඔව්. ජෙනරාල්තුමනි දැන් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකුත් කණ්ඩායමක් විදිහට ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරලා තිබෙනවා. එතනදිත් සංචරණ සීමා ගැන යම් සඳහනක් වෙනවා. දැන් තවම අඩුතරමින් පළාත් අතර එහා මෙහා යන්නේක සීමා කරන්න හෝ දිස්ත්‍රික් අතර එහා මෙහා යන්නේක සීමා කරන්න හෝ එහෙම කාරණා මේ සාකච්ඡා මේසට අවිල්ලා නැද්ද? මේ ලිපියක් යැවූ බවට වාර්තා වෙනවා. අද දිනේදී අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධක බලකායේ මේ ලිපිය යොමු කරපු අයවලුන් සහ එහා සම්බන්ධ වෙන විශේෂඥවරුන් සමග සාකච්ඡාවක් අද දිනේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී අපි අධිකරු ජනාධිපතිතුමාගේ නායකත්වයට ඒ අර්ථේ මේ පිළිබඳව සාකච්ඡා කළා. ඒ ලිපියේ අඩංගු කරුණු පිළිබඳව සාකච්ඡා කළා සහ අනෙකුත් විවිධ පාර්ශ්වයන් විවිධ ස්ථානවල යම් යම් අදහස් නිර්දේශ ඉදිරිපත් කරනු ලබනවා. මේ සියලුම සැලකිල්ලටගෙන අත්‍යවශ්‍ය කරුණු පිළිබඳව සැලකිල්ලටගෙන තීන්දුව తీරන ගැනීමට හැකියාවක් තිබෙනවා අද දවසේ. හොඳයි. ජෙනරාල්තුමනි කොවිඩ් කාර්යසාධක මධ්‍යස්ථානයේ වෙබ් අඩවියම යාවත්කරණ කරන අද උදේ 6:08ට ඒ අනුව මේ වෙනකොට රෝහල්ගතව එහෙම නැත්නම් ප්‍රතිකාර මධ්‍යස්ථානවල 20642ක් ප්‍රතිකාර ලබනවා කියලා කියනවා. මේක ඉතාමත්ම විශාල ප්‍රමාණයක්. එතකොට අපේ රෝහල් පද්ධතියට දරා ගන්න පුළුවන්ද එහෙම නැත්නම් මේ 20642 තව වැඩි වුණොත් මොකද කරන්නේ සූදානම්ද ඔබතුමාලා? ඔව් දිනුෂ මෙහෙම ඉතින් අපේ රෝහල් පද්ධතිය තිබ්බේ කොවිඩ් ආසාදිතයන් සඳහා 5800ක වගේ අගයකට ඊන අනතුරුව තමයි අපි හමුදාවන් විසින් විශේෂයෙන්ම ස්ථාන සකස් කරලා දීලා අපි මේ 15000ක වගේ අගයක් පවත්වාගෙන යාමට අවස්ථාවන් ලබා දුන්නා. ඒත් එක්කම රෝහල් වල ඔබ දකින්නේ දැන් ඊයේ දැක්කම අවිස්සාවල ප්‍රදේශයේ අපි දැක්කා විවිධ ප්‍රදේශවල මේ ආකාරයෙන් ස්ථාන රෝහල්ම වැඩි දියුණු කරනවා. රෝහල් වල පද්ධතිය වැඩි දියුණු කරනවා. ඒත් එක්කම උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ රෝහල් වල දැනට තිබෙන වාට්ටු සමහර වාට්ටු වල ඒ සාමාන්‍ය එන සෞඛ්‍ය දේවල් වලට එන්නේ නැත්නම් ඒවත් පරිවර්තනය කරන්න කියලා කොවිඩ් ආසාදිතයන්. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශෙමුත් වැඩි දියුණු කරනවා. ඊට අමතරව තමයි අපි විශාල වශයෙන් හමුදාවල සෑම දිස්ත්‍රික්කෙ වැඩි දියුණු කරනවා. ඔබ මේ පෙනෙන එක ඇවිල්ලා ශ්‍රී ලංකා යුද හමුදාවෙන්
විශාලතම සෞඛ්‍ය මේ කොයිද ආසාදිතයන් වෙනුවෙන් ඉදිකරනු ලබන රෝහලක් අපි සීදුව ප්‍රදේශයේ බ්‍රැන්ඩික් ආයතනය වෙතින් අපි ලබා දුන්න එහි පරිශ්‍රය අපි කරනු ලබනවා. ඉතින් මෙහි 1200ක ධාරිතාවක් අපිට තිබෙනවා. මෙහි විශේෂත්වයන් විශේෂයෙන්ම අපි පූජ්‍ය පක්ෂය සියලුම පූජ්‍ය පක්ෂයන් සඳහා වෙනම කොටසක් ඒත් එක්කම දන්වා දුන්නු නිසා දැනට අපි රෝහලකට අපි තුමු සම්කේසි පවුලක යුවලක් ආසාදිතයෙක් වුවොත් සමහරට ගෑනු එක්කෙනා අරන් යන්නේ එක රෝහලක පිරිමි පුද්ගලයා අරන් යන්නේ එක රෝහලකට. ඉතින් එවැනි තත්ත්වයක් තියෙනවා. මේ රෝහලේ පවුලක් වශයෙන් ඒ කියන්නේ එක පවුලේ 4-5 දෙනෙක් නැත්නම් 6 දෙනෙක් දක්වා වූ පවුලක් එකට කොවිඩ් ආසාදිත වෙලා තිබ්බත් ඔවුන් වෙනුමුත් වෙනම කාමර වෙනම හදලා ඒ තත්ත්වයක් තිබෙනවා. ඒත් එක්කම ප්‍රධාන වශයෙන් ICU එකක් ඇඳන් 6ක ICU එකක් අපි සකස් කරලා තියෙනවා. ඒකට හේමාස් ආයතන ඉදිරිපත් කළා තියෙන එක බලා ගන්න විශේෂයෙන්ම ඒ ආකාරයෙන් ICU ෆැසිලිටි එක ලබා දෙන්න. ඊට අමතරව ඔක්සිජන් අඩුයි කියලා කිව්වොත් 100කට පමණ එකවර ඔක්සිජන් ධාරිතාවයක් ලබා දීමටත් මෙහි විශේෂයෙන්ම අපි කටයුතු කරලා තිබෙනවා. උදෙක්ම මේ ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධ වෙලා තමයි මේක වැඩි දියුණු කරන්නේ. අපි බොහෝ දුරට මේ සතියේ මැද භාගයේදී මේ විවෘත කරලා මෙහි 1200ක පමණ රැක බලාගෙන බලාපොරොත්තු වෙනවා. මේක වායු සමීකරණයක මුළු සම්පූර්ණ සංඛ්‍යාව වායු සමීකරණ කරපු රෝහලක් හැටියට තමයි අපි පවත්වාගෙන යන බලාපොරොත්තු වෙන්නේ. ඔව් මේ ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි මේ රෝහල ඉදිකරන්නේ. එහෙම නැත්නම් ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකරන්නේ දවස් 10ක් වගේ කෙටි කාලයක් තුල ඇඳන් 1500ක් විතර සහ ඒ විතරක් නෙවෙයි ජෙනරල්තුමා පැහැදිලි කළා හදිස්සි ප්‍රතිකාර සඳහා කියන ICU ඇඳන් 6කුත් සහිතව තමයි නිර්මාණය වෙන්නේ. දැන් මේ ගම්පහ විතරක් හදලා ඇතිද ඉතිරි දිස්ත්‍රික් වලට මේක ව්‍යාප්ත කරන්න සූදානමක් තියෙනවද ජෙනරල්තුමනි? ඔව් දැන් මෙහෙම මේ අපි ඕන වෙලාවක සූදානම් දිනුට ප්‍රශ්න තිබෙන්නේ අපිට ස්ථාන පිළිබඳව. ඒ කියන්නේ මේ හා සමාන මේ ඇවිල්ලා සම්හලක බ්‍රැන්ඩික් ආයතන ඉතාමත්ම සුවදශීලීව මේ අපි වෙත ලබා දුන්නා. ඉතින් එවැනි ස්ථාන අපිට ලබා දෙනවා නම් අපි අනිවාර්යයෙන්ම මේ දේට අත්‍ය පස් කරන්න අපිට හැකියාව තිබෙනවා. යුද හමුදා පමණක් නෙවෙයි ත්‍රිවිධ හමුදා මේ සම්බන්ධීව බොහෝ හැදී පැහැදී සිටිනවා. නමුත් ස්ථාන පිළිබඳව තියෙන ප්‍රශ්නේ ඒකින්ද දැන්ට ඒකයි මම කිව්වේ සෑම දිස්ත්‍රික් එකකම අවම වශයෙන් 250ක 300ක ධාරිතාව වැඩි දියුණු කිරීමට අපි ඒ වගේ එක තැනක 250කට 300කට බැගින් සෑම ප්‍රදේශයකම අවම 500ක් නැත්නම් 1000ක් ප්‍රමාණයක් වූ පරාසයක මේ ආකාරයෙන් අපි හමුදාවන් යොදවලා මේ තත්ත්වයන් දියුණු කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා. මෙහිදී මේක පමණක් නෙමෙයි හෝල් එකක් සමහර අය කියනවා වගේ මේක මේ හදවක් පමණක් නෙමෙයි ඒකට කාර්ය මණ්ඩල සිටින්න ඕනේ. ඊයේ උදෑසන පැවති කාර්ය සාකච්ඡාවේදී ඒ සියලුම ප්‍රදේශවල වෛද්‍ය බලධාරීන් එක්ක අපි සාකච්ඡා කළ උන් පැවසුවෙත් ඒකයි. අපි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට සහ විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමාට ඊයේ අපි පැහැදිලි කරලා දුන්නා. ඒ අනුව මේ වන විටත් සෑම මේ අලුතෙන් ඉදිවන ස්ථාන සඳහා වෛද්‍යවරුන් හෙද සහායකයන් සහ අනිකුත් සුළු සේවකයන් නියුදීමට කටයුතු කරනවා. මේෙහිදී යම්කිසි අඩුපාඩුවක් තිබුණා නැතුව නෙමේ ඒ සඳහා වුන් විශේෂයෙන්ම අවසන් වසරේ සේවයේ මේ විගණුම ලැබලා ඉවර වෙච්ච සමහර විගණුම ලබන එවැනි කණ්ඩායම් ඉදිරියේදී ඔවුන්ත් එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. අවශ්‍යතාවයක්ම වුණොත් ඒ සමයේදීවත් අපි ඊයේ දිනේදී සාකච්ඡා කරනු ලැබුවා. මම හිතන්නේ මේක දැඩි අවශ්‍යතාවක් විශේෂයෙන්ම මේ කොහොමද රෝහල් ගත කරන්නේ මෙච්චර ප්‍රමාණයක් රෝගීන් වාර්තා වෙද්දී කියන ගැටලුව යුද හමුදාපතිතුමාගේ අධීක්ෂණය සහ සේවා වනිතා ඒකකයේ මැදිහත් වීම යටතේ මේ කටයුතු සිදු වුණා කියලා වාර්තා කළා. ජෙනරල්තුමනි බොහොම ස්තුතියි. ඒ වගේම අපි මේ උදේපාන්දර විශ්වාසය දනවන ආකාරයට මේ තොරතුරු අපිත් එක්ක බෙදාගත්තට සහ අපිට කීවට නැවත වතාවක් ඔබතුමාට ස්තුතිය පළ කරනවා. ඒ වගේම අද උදෑසන සිට හුදකලා කරන ප්‍රදේශ පිළිබඳව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා නිකුත් කර තිබෙන වාර්තාව අපට ලැබී තිබෙනවා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මහාර ප්‍රදේශයේ ඇටිකෙහෙල්ගල්ල බටහිර ග්‍රාම නිලධාරී වසම, එවැගේම කේ.සී. සිල්වා ග්‍රාම නිලධාරී වසම, එවැගේම කදිරාන උතුර ග්‍රාම නිලධාරී වසමේ ඇටබගහවත්ත ගම්මානය, කදිරාන දකුණ ග්‍රාම නිලධාරී වසමේ පේශකර්ම ගම්මානය, එවැගේම සේදවත්ත ග්‍රාම නිලධාරී වසම සහ පමුණුගම කොටස, ඊට පස්සේ කුංචන්ගහවත්ත ග්‍රාම නිලධාරී වසමේ 44 වන පටුමග, එවැගේම නිල්සිරිගම ග්‍රාම නිලධාරී වසමේ 3 හා 7 වන පටුමග, නවද
නවමැදගම සමාවෙන්න නවමැදගම ග්‍රාමීණ නිලධාරී වසමේ නවමැදගම කොටස, බක්මීදිනී ග්‍රාමීණ නිලධාරී වසමේ රන්හෙළගම කොටස, ඒ වගේම මේ අම්පහර දිස්ත්‍රික්කයෙන් අපි වාර්තා කර සිටින්නේ. සේරුපිටිය ග්‍රාමීණ නිලධාරී වසමේ සේරුපිටිය උපකොටස හුදකලා කිරීමට ලක් වුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ අංගම්මන 182 C කියන ග්‍රාම නිලධාරී වසම, ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ මොරගහහේන පොලිස් බල ප්‍රදේශයේ පල්ලන්නෝරුව, කෝරළ ඉම සහ කුඹුක බටහිර කියන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීමට ලක් කරනවා. හොරණ පොලිස් බල ප්‍රදේශයේ නවරත්නගල සමාවෙන්න නර්තනගල 616 C කියන ග්‍රාම නිලධාරී වසම හුදකලා කිරීමට ලක් කරන බව හමුදා පතිතුමන් විසින් වේදනය කොට තිබෙනවා. ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ බෝගහපිටිය බෝහිටිය ග්‍රාම නිලධාරී වසම බෝහිටිය ග්‍රාම නිලධාරී වසම, ඒ වගේම නැවතවතක් ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය මේ සඳහන් කර සිටින්නේ හුදකලා භාවයේ ඉවත් කරන ප්‍රදේශ. අවධාරණය කරනවා හුදකලා භාවයේ මෙතෙක් පැවතිච්ච ග්‍රාම නිලධාරී වසම් ඉවත් කිරීම කරනවා හුදකලා භාවයෙන්. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර සහ කොටදෙනියාවේ හීරළු ගෙදර කියන ග්‍රාම නිලධාරී වසම් හුදකලා භාවයෙන් ඉවත් කරනවා. ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්ත කණ්ඩිය පොලිස් බල ප්‍රදේශයට අයිති කදිරපුර දෙහිඅත්ත කණ්ඩිය ග්‍රාම නිලධාරී වසමේ චන්දන කොටස, ඊට පස්සේ දෙහිඅත්ත කණ්ඩිය ග්‍රාම නිලධාරී වසමේ දොලකන්ද කොටස කියන ප්‍රදේශවල හුදකලා භාවය ඉවත් කරනවා. ඊට පස්සේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්කැටේ පොලිස් බල ප්‍රදේශයට අයිති තිත්තවෙල්ගාල සහ නිරාචිය කියන ප්‍රදේශ ග්‍රාම නිලධාරී වසම් හුදකලා භාවයෙන් ඉවත් වෙනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ උප්පුවේලි පොලිස් බල ප්‍රදේශයට අයිති අන්බුවාරිපුලම් සහ ඊට පස්සේ ත්‍රිකුණාමල පොලිස් බල ප්‍රදේශයට අයිති ඔරිස්හිල් මෙඩ්කෝ කියන ප්‍රදේශවල සහ ලිංගනගර කියන ප්‍රදේශවල හුදකලා භාවය ඉවත් කරනවා. ඒ වගේම චීනවරාය ප්‍රදේශයේ චීනවරාය පොලිස් බල ප්‍රදේශයට අයිති චීනවරාය ග්‍රාම නිලධාරී වසමේ ලංකාපාලම සහ ධාන්‍යගම, ඒ වගේම කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසමේ සමන්පුර දීවර ගම්මානයේ සහ ධාන්‍යගම දෙක කියන ගම්මානවල හුදකලා භාවය ඉවත් කරනවා. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ පානුදුර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයිති නාරම්පිටිය 696 කියන ග්‍රාම නිලධාරී වසමේ හුදකලා භාවය ඉවත් කරනවා. එතකොට හුදකලා භාවය ඉවත් කරන ප්‍රදේශ සහ හුදකලා භාවයට ලක් කරන ප්‍රදේශ මොනවද කියලා වාර්තා කර සිටියා. අපි සූදානම් විරාමය ලබන්න. හැබැයි විරාමයට කලින් අපි දැක්කා යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය සුජීවන් නෙල්සන් මහත්මියගේ දායකත්වයට ඇතිව කොහොමද රෝහල් ගොඩනැගීම කරන්නේ කියලා අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා. තරුණ කටයුතු අමාත්‍ය නමල් රාජපක්ෂ මහත්මයාගේ නිරීක්ෂණයට ලක් වුණා. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල මුවවීදියේ තරුණ පිරිසක් එක තුළ විශේෂයෙන්ම මේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට සහ රෝහල් වලට අවශ්‍ය කරන ඇඳන් නිෂ්පාදනය කිරීමේ කටයුතු ඇඳන් නිෂ්පාදනය කිරීමේ කටයුතු සිදු වෙනවා. එය සොයා බැලූ අවස්ථාව වාර්තා කර සිටිනවා. ඒ වගේම අද ලංකාදීප පුවත්පතත් වාර්තා කර සිටියා බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කරන ප්‍රකාශය. ඒ තමයි හැම දිස්ත්‍රික්කයකටම ඇඳන් දසදහසක් බැගින් ලබා දෙන්නට, එහෙම නැත්නම් සමාවෙන්න සමස්තයක් විදිහට ගත්තාම රටේ ඇඳන් දසදහසක ප්‍රමාණයක් ලබා දෙන්න, කොරෝනා ප්‍රතිකාරයට ඇඳන් දසදහසක් දිස්ත්‍රික් පදනමින් ලබා දෙන්නට බැසිල් රාජපක්ෂ මහත්මයා පීවරගෙන තිබෙන බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. එනුව කිසිදු දිස්ත්‍රික්කයක කිසිදු රෝගියෙක්ට ඉස්පිරිතාලයක ඇඳක් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ඇඳක් නැතුව ගෙදර ඉන්න තත්ත්වයක් උදා වෙන්නේ නැහැ කියන කාරණාව තහවුරු කරනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය එන්නත් ප්‍රමාණය මාස 2ක් ඇතුළත අපි ලබා ගන්නවා කියලා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්කල්ල මහත්මයා කරන ප්‍රකාශයක්. ශ්‍රී ලංකාවට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණය සඳහා අවශ්‍ය කරන එන්නත් ප්‍රමාණය ඉදිරි මාස 2 ඇතුළත ශ්‍රී ලංකාවට ගෙනීමට සියලු කටයුතු සූදානම්. කොවිෂීල්ඩ් එන්නත, ඒ වගේම ඇස්ට්‍රාසෙනිකා එන්නත කොවිෂීල්ඩ් එන්නතක් විදියට, ඒ වගේම ස්පුට්නික් 5 එන්නත, සයිනෝෆාර්ම් එන්නත, මේ සියල්ල ඔස්සේ ශ්‍රී ලංකාවට අවශ්‍ය එන්නත් ප්‍රමාණය සපුරා ගන්නවා, සම්පූර්ණ කර ගන්නවා මාස 2ක් ඇතුළත කියලා අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්කල්ල මහත්මයා කරන ප්‍රකාශය දිනමින පුවත්පත වාර්තා කරද්දී සමගි ජන බලවේගයේ මන්ත්‍රීතුමන්ලා කියා සිටියා අපි සාමාන්‍ය ජනතාවට දීලා ඊට පස්සේ තමයි අපි විදගන්නේ කියලා. ඒ අතරේ හරින්ට එන්නත විදී ඡායාරූපයක් සහිතව වාර්තා කරනවා. කිරුළපන සිට ක්‍රිෂාන් කාර්යවසම් තමයි අරුණ පුවත්පතට මේ වාර්තාව ගෙනෙන්නේ. කිරුළපන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින ප්‍රනාන්දු මහත්මයා චීන එන්නත, සයිනෝෆාර්ම් එන්නත ලබාගත් ආකාරය ඡායාරූප සහිතව වාර්තා කර සිටිනවා. මිලියනයක විතර ජනතාවට එන්නත දීපු නිසා සෞඛ්‍ය උපදෙස් 90 තමන් මේ එන්නත ලබාගත්තා කියලා
ඔහු ප්‍රකාශ කළා කියලායි වාර්තා කරන්නේ අද පුවත්පතත් එහෙම වාර්තාවක් ගෙන ආවා. ඊට පස්සේ අපි සූදානම් මෞබිම් පුවත්පත දිහාවට හැරෙන්න. මෞබිම් පුවත්පතේ කිරුළපන චතුරදේශාන් ලියනගේ වාර්තා කරනවා රට ඉන්දියාව පැත්තට ගමන් කරනවා. ගත වෙමින් පවතින්නේ ඉතා වටිනා හෝරා කිහිපයක්. මේ මොහොතේ තීරණ ගැනීම ඉතාමත් වැදගත් නිවැරදි තීරණ තමයි අවශ්‍ය වෙන්නේ. GMO එක අනතුරු අඟවනවා කියලා සඳහන් කර සිටිනවා. ඒ වගේම රටවල් 7ක ව්‍යාප්ති වී ඇති කොවිඩ් ප්‍රභේද 5ක් ලංකාවේ පිළියන්දල මාකට් එකේ 100ක් පොසිටිව් කියලා තද මෞබිම් පුවත්පත මේ සෙසු වාර්තා අතරේ සඳහන් කරනවා. ඒ වගේම නිරෝධායන නීති රීති ක්‍රියාත්මක කරනවාද හරියට නැද්ද කියලා මේ අපි හරියට මේ වැඩේ කරනවද නීති ක්‍රියාත්මක කරනවද කියලා බලන්න පොදු ස්ථානවල බුද්ධ්‍යංශ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මිය පුට දක්වමින් චාමර අමරසූරිය වාර්තා කරනවා. වෙළඳ සැල්ල තුළ පොදු ස්ථානවල ගැවසෙන පුද්ගලයන් නිරෝධායන නීති රීතීන් උල්ලංඝනය කරනවාද බැලීම සඳහා පොලිස් බුද්ධි අංශය යෙදවීමට පෙරගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් නම් බුද්ධි අංශය යෙදුවේ ත්‍රස්තවාදයට එරෙහිව ත්‍රස්තවාදී ක්‍රියාවලට ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව දැන් ඉතින් අපි මේ වෛරසය පතුරවන්න කරන කටයුතුත් ත්‍රස්තවාදයට අනුබල දීමක් හා සමානයි. මේ වෛරස් ත්‍රස්තවාදයට උදව් කිරීමක් හා සමානයි. ඒ නිසා බුද්ධ්‍යංශය යොදවලා තිනවා. ඒ නිසා මාස්ක් එක පහත් කරගෙන එව නැත්නම් අර සෞඛ්‍ය නිරෝධායන නීති රීති පොලිසියේ නිල ඇඳුම ඇඳපු අය ළඟපාත නැහැ කියලා ඒව කඩ කරන්න එපා කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි සූදානම් දිවයින පුවත්පතට යන්න. දිවයින පුවත්පත වාර්තා කරනවා ඒමන්ති මාරමගේගේ වාර්තාවක්. දැඩි සත්කාර ඇඳන් පිරිලා රජයේ රෝහල්වල සාමාන්‍ය සත්කම් කල් දමයි. රජයේ රෝහල්වල දැඩි සත්කාරයක කැඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මත රජයේ රෝහල්වල සිදු කරන සාමාන්‍ය සත්කම් කල් දැමීමටත් හදිසි සත්කම් පමණක් සාමාන්‍ය පරිදි සිදු කිරීමටත් පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කොට තිබෙනවා. ඒ අනුව ඒ කියන්නේ සැත්කම් නොකරනවා කියන එක නෙවෙයි හදිසි සැත්කම් කරනවා සාමාන්‍ය සැත්කම් තමයි කල් දාලා තියෙන්නේ. ඒ අතරේ රාජ්‍ය සේවකයන් ගෙන්වීම සීමා කරයි කියලත් අද දිවෙන පුවත්පත මතක් කරනවා. පවතින කොවිඩ් තත්ත්වය හැමෝම රාජ්‍ය සේවකයන් අත්‍යවශ්‍ය සේවා මත පමණක් ගෙන්වීමට ආයතන ප්‍රධානීත්‍ය උපදෙස් ලබා දීලා තිබෙනවා. ගර්භණී කාන්තාවන් සේවයට කැඳවීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට අදාළ නව චක්‍රලේඛය අද නිකුත් කිරීමට නියමිත බවත් දිවෙන පුවත්පතේ මේ පුවත මගින් අනාවරණ කරනවා. ඊට පස්සේ අද පුවත්පත සඳහන් කරනවා දිවෙන පුරා ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් 105ක් ඉදිකරමින් පවතින බව. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන 105ක් ගිලන් ඇඳන් 19000ක් කොවිඩ් ආසාදිතයන්ට වෙන් කරයි. නිදර්ශනී වික්‍රමසිංහ වාර්තා කර සිටින්නේ. සෞඛ්‍ය අමාත්‍යතුමිය උපදෙස් ලබා දීලා තිබෙනවා ප්‍රතිකාර මධ්‍යස්ථාන 105ක් මේ සඳහා වෙන් කරන්න. ඊළඟට අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා. අරුණ පුවත්පත වාර්තා කරන කාරණයක් කොවිෂීල්ඩ් දෙවනි මාත්‍රාව ගන්න ප්‍රංශය සහ කොරියාව සමග සාකච්ඡා කියලා. ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන්නාට දෙවන මාත්‍රාව ලබා දීම සඳහා එන්නත නිෂ්පාදනය කරන කොරියාව සහ ප්‍රංශය සමග මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනුෂ දසනායක මහත්මයා සඳහන් කරනවා. එතකොට කොවිෂීල්ඩ් එන්නත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත තව ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා කිව්වා. එතකොට ඒ ටික දුන්නාන් පස්සේ අර දෙවන මාත්‍රාව කොවිෂීල්ඩ් එන්නතින්ම ලබා දෙන්න එහෙම නැත්නම් ඇස්ට්‍රාසෙනිකා එන්නතින්ම ලබා දීම සඳහා තමයි ඒ එන්නත නිෂ්පාදනය කරන සෙසු රටවල් ඉන්දියාව නොවන සෙසු රටවල් එක්ක සාකච්ඡා කරමින් පවතින්නේ. ඊට පස්සේ අපි අරුණ පුවත්පත වාර්තා කරන පෞද්ගලික අංශයේ ඔබට වැදගත් වෙන පුවතක් තියෙනවා. EPF පනත සංශෝධනයට ලක් කරනවා. පෞද්ගලික අංශයේ ඔබටත් ඔන්න විශ්‍රාම වැටුපක්. නයනතරංග ගමගේ වාර්තා කර සිටින්නේ ඕනනම් කොටසක් හෝ මුළු මුදලම ගන්න පුළුවන්. සේවක අර්ථසාධක කරමුදල් පනත සංශෝධනය කරමින් පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබා දීමට රජයේ සූදානම් වන බව මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරනවා. යනුව සේවක අර්ථසාධක කරමුදල ඒ කියන්නේ EPF එක සහ ETF එක මහා භාණ්ඩාගාරයට ක්‍රියාත්මක වන අර්ධ විශ්‍රාම වැටුප් අරමුදලක් බවට පත් කිරීමට නියමිත බව අරුණ පුවත්පත තමන්ගේ ප්‍රධාන පුවත් සිරස්වල අතරේ වාර්තා කරනවා. ඒ අතරේ ඉස්ලාම් අන්තවාදීන් ලෙස තහනම් සංවිධාන 11ක් අලුත් නම් වලින් එන්න නියමිත බව වාර්තා කරනවා. මේක තිස්ස රවින්ද්‍ර පෙරේරාගේ වාර්තාවක්. මීට කලින් මේ විදිහට ඉස්ලාම් අන්තවාදය පතුරපු සංවිධාන 11ක් තහනම් කිරීමට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා පියවර ගත්තා. දැන් ඒ සංවිධාන වෙන නම් වලින් නැවත ලියාපදිංචි කිරීමට හරි එහෙම නැත්නම් ලියාපදිංචි නොකර රහස්‍ය තමන්ගේ කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කර තිබෙන බව වාර්තා කර සිටිනවා. අද අරුණ පුවත්පත ඊළඟට කෝටි 901ක වැටුප් වර්ධකයක්.
කෝටි 900ක වැඩුප් වර්ධකයක් උදේජීව ඒකනායක වාර්තා කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට ඇමති මණ්ඩලය අනුමැතිය පතයි කියලා වාර්තා කරනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන් සඳහා රුපියල් කෝටි 901ක් වැය කරමින් වාර්ෂික වැටුප් වර්ධකයක් ලබා දීමට සැලසුම් කර ඇතයි කියලා සඳහන් කරන්නේ. තෙල් සංස්ථාවට සහ ජල මණ්ඩලයටත් වැඩි වෙලා කියලා වාර්තා කර සිටිද්දී කාට අහිමි වුණත් සාදු මල් පිපියන් සැමදා කියලා අපි කියනවා. ඒතර විකල්ප ක්‍රම මගින් පාරිභෝගිකයන්ට සහන රැසක් දෙනවා කියලා ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති පොදු ඉංජිනේරු පෙරමුණේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහත්මයා පවසනවා. තවම විදුලිය නැති ලක්ෂයක් ලංකාවේ ඉන්නවා. ඒ ලක්ෂයට විදුලි ලබා දෙන්න සහ විශේෂයෙන්ම මේ අඩු වියදම් ඉන්ධන පිරිමැසුම් විද්‍යුත් උත්පාදන ක්‍රමයක් පිළිබඳව විකල්ප ක්‍රම මගින් පාරිභෝගිකයන්ට සහන දෙන අතරේ ඒ පිළිබඳව කල්පනා කරමින් සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහත්මයා සඳහන් කරනවා. උසස් පෙළ විභාගයේ සමත් වෙච්ච දරුවෝ ගැන කතා කරනවා. දැන් උසස් පෙළ විභාගයෙන් සමත් වෙනවා සාමාන්‍යයෙන් 64ක් විතර. හැබැයි ලක්ෂ 3ක් විතර උසස් පෙළ ලිව්වට 40000කට විතර වගේ තමයි ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතිරි අයට මොකද කරන්නේ? ඉතිරි අය සම්බන්ධයෙන් NVQ සහතිකය ලබා දෙන එක, එහෙම නැත්නම් වෘත්තීය පුහුණුවක් ලබා දෙන එක රජයේ වගකීම. ඒක ජාතික ආධුනිකත්ව මණ්ඩලය හරහා ඒක මගින් සිද්ධ වෙන්නේ. අද ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ සභාපති නලින් ගම්ලත් මහත්මයා 7 වෙනි පැයට මොකක්ද සැලසුමක් තියනවද? උසස් පෙළ පාස් වෙලා ගෙදර ඉන්න වෙයිද? එහෙම නැත්නම් පාස් වෙච්ච නැති අයට ජීවිතයේ අසමත් නොවි මොකද කරන්නේ? ඒ වගේම අර ලක්ෂයක් බඳව ගත්තනේ අඩු ආදායම් ලාභීන් ඔවුන්ට මොකද වෙන්නේ? මේ කාරණා ගැන 7 වෙනි පැයදී කතා කරන්න පුළුවන්. දරුවන්ගේ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීමට ගුරුවරුන් වගේම විදුහල්පතිවරුන් කැප විය යුතුයි කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරනවා. මේ පාර උසස් පෙළ විභාගයේ තාක්ෂණ විෂය සඳහා ඉහළ සාමාර්ථ ලබාගත් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නවනි රවිෂ්කා සිසුවේ සහ බානුක වික්‍රමසිංහ සිසුවා අරලියගහ මන්දිරයට පැමිණ තමන්ගේ ප්‍රතිඵල ප්‍රකාශ කරපු අවස්ථාවේදී තාක්ෂණ විෂය ධාරාව ඉගෙනීම සඳහා ආරම්භ කළ දකුණු ආසාවේ ප්‍රථම පාසල වන්නේ හෝමාගම මහින්ද රාජපක්ෂ ජනාධිපති විද්‍යාලය. අද වනකොට ඒකේ සිසු සිසුවියන් 6800ක් අධ්‍යාපනය ලබනවා. ගුරුවරුන් 315ක් ඉන්නවා. අමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයාත් මේ අවස්ථාවට සහභාගී වුණා. මොකද පහුගිය කාලෙදී මේ ඉස්කෝලේට ගුරුවරු දුන්නේ නැහැ, සල්ලි දුන්නේ නැහැ. ඒ අවස්ථාවවලදී බන්දුල ගුණවර්ධන මහත්මයා තමන්ගේ අතින් සල්ලි වේදන් කරලා සමහර ගුරුවරු ගෙනාම කියලාත් අපි අහලා තියෙනවා. දරුවන්ගේ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීමට ගුරුවරුන් වගේම විදුහල්පතිවරුන් කටයුතු කරන්න ඕනේ කියලා කිව්වේ ආඩම්බරයෙන් මේ අවස්ථාවේදී. මොකද මහින්ද රාජපක්ෂ විද්‍යාල සංකල්පය ගොඩනැගුවේ මේ අපේ ගම්වල ඉන්න දරුවන්ටත් විශේෂයෙන්ම නව අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලබා දීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපති යුගයේදී. ඊළඟට අපි අද ජාතක පුවත්පත් බොහොමයක තිබිච්ච පුවතක් තෝරගන්න රවීන්ද්‍ර චන්ද්‍රලාල් හිනිතුම සහ UM තිලකරත්න ලබුදුවේ සිට වාර්තා කරනවා. උපතින්ම දෙපා අහිමි වූ සිසුවා සරසවි වරම් ලබයි. ඉස්කෝලේ ගියේ තාත්තගේ අම්මගේ කරපිටින්, පුතා පාසල් ගියේ කරපිටින් කියලා පියා කියනවා. තාත්තගේ අම්මගේ කරපිටින් ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ දොර ඇරගන්න සමත් වුණා උපතින්ම දෙපා අහිමි සිසුවෙක්. ඒ රත්ගම දේවපතිරාජ ජාතික පාසලේ ඉගෙනුම ලැබූ රන්දික විරාජ්‍ය සොයිසා උසස් පෙළ ප්‍රතිඵල වලින් ගණිත අංශයෙන් B සාමාර්ථයක් සහ C සාමාර්ථ දෙකක් ලබලා විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙකු වීම මගේ අපේක්ෂාවයි කියලා රන්දික ප්‍රකාශ කර සිටිනවා. තාත්තගේ අම්මගේ කරපිටින් ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ දොර ඇරගත්ත රත්ගම දේවපතිරාජ ජාතික පාසලේ රන්දික විරාජ්‍ය සොයිසට සුබ පතන්නේ මේ වගේම තවත් දරුවෝ ඉඳීවි. ඔවුන්ටත් දිරියක් වෙන්න. ඔබට උපතින් මොන දේ අහිමි වුණත් ඔබේ ජයග්‍රහණය සඳහා ඒක බාධකයක් නෙවෙයි කියලා රන්දික නැවතවතාවක් ඔබට ඔප්පු කරලා පෙන්නනවා. ඊළඟට දින 5කදී සහන මල්ලෙන් සතොසට මිලියන 100ක් පළවෙනි සහන මල්ල සාර්ථකයි. ඒ නිසා වෙන්නේ නැති දෙවන සහන මල්ලට කවුරුවත් බනින්නේ නැත්තේ. අශිකා ජයවීර වාර්තා කරනවා සතොස සහන මල්ලේ දෙවන අදිරයටදී රුපියල් මිලියන 100ක ආදායමක් පසුගිය දින 5ක කාලයේදී සතොසට ලැබී ඇති බව අපිත් සතොසන් කියන්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයාගේ සංකල්පයක් අනුව මේක ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට මංගල සමරවීර හිටි පැමතිවරයා කරන ප්‍රකාශයක් අද ලංකාදීපේ වාර්තා කරනවා. කොරෝනාව පාලනය නොකළොත් ලංකාව මරුකටේ සැප්තැම්බර් වෙද්දී මරණ 20000ක් වෙන්න පුළුවන් කියලා අංජුල මහික වීරරත්න වාර්තා කරන්නේ. මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා කරන ප්‍රකාශය. පාසල් දරුවෝ පිළිබඳව කතා කරපු නිසා පාසල් දරුවන් අධ්‍යාපනයෙන් ඈත් කර තබන මාස 9
විභාග කාල සීමාව වෙනස් කිරීමෙන් නැවත ලබාගත හැකියි කියලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්මයා කියනවා. සාමාන්‍ය පෙළ විභාගයේ දෙසැම්බරයේදී පැවැත්වුනාම ප්‍රතිඵල නිකුත් වෙන්නේ මාර්තු මාසයේ. නමුත් දරුවන් පාසලට ඇතුළත් කරගන්න බෑ මොකද උසස් පෙළ දරුවන් පාසලේ ඉන්න නිසා. ඒ දරුවන්ගේ විභාගය අගෝස්තුවේදී තියලා ඊට පස්සේ සාමාන්‍ය පෙළ දරුවන් ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවාගේ ප්‍රතිඵල නිකුත් වෙන්නේ අප්‍රේල් මාසෙදී. ප්‍රතිඵල නිකුත් කිරීමට තව මාස 3-4ක් යනවා. ඒ අනුව ගත්තම මේ ගැප් එක මේ පරතරය අඩු කරගන්න පුළුවන් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ කාලසටහන වෙනස් කළාම පාසල් දරුවෝ අධ්‍යාපනයෙන් ඈත් කර තබන මාස 9 විභාග කාලසටහන වෙනස් කරාම නැවත ලබා ගන්න පුළුවන් කියලා සඳහන් කර සිටිනවා. ඒ අතරේ නිර්මාණ ගුණරත්න වාර්තා කරනවා අද මව්බිම් පුවත්පතට ආණ්ඩුවේ ප්‍රතිපත්ති විරහිතකමයි අකාර්යක්ෂමතාවයි නිසා ජනතාව පීඩාවට පත් වෙලා කියලා විපක්ෂය කරන චෝදනාව මහා ගෑස් වංචාව සිදු වී තිබෙන්නේ මේ ආණ්ඩුවේ අනුග්‍රහයෙන් කියලා කබීර් හෂීම් මන්ත්‍රීවරයා කරනවා චෝදනාවක්. ආණ්ඩුවේ රසායනික පොහොර තහනමින් වීගොවිය කබලෙන් ලිපට වැටෙනවා කියලා රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීවරයා කියනවා. රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීවරයා වගේම සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අදහස් දක්වනවා කීප අවස්ථාවකදී ජාතික පුවත්පත් වාර්තා කර තිබෙනවා මේ රසායනික පොහොර තහනමට රජයගත් තීන්දුවට සමගි ජනබලවේගයේ කැමති නැති බව පේන්නේ. හැබැයි ආණ්ඩුව මේ තීරණය ගත්තේ විශේෂයෙන්ම මේ රසායනික පොහොර සහ කෘමිනාශක ඉතාමත්ම විශාල වශයෙන් භාවිත කිරීමේ ප්‍රතිඵල විදියට වකුගඩු රෝගය සහ මේ නිදන්ගත රෝග ව්‍යාප්තිය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මුළු ලෝකෙම කාබනික පොහොර පාවිච්චි කරන්නේ ඉඩම් වලින් 1.1.5යි. 66ක් තනකොළ වවන ලෝකේ රටවල් බලවත් රටවල් 10%කට වැඩිය කාබනික පොහොර භාවිත කරන රටවල් 10ක් විතරයි. කියන්නේ ලෝකේ බලවත් රටවල් 10%ක් විතරයි මේව පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ කාබනික පොහොර පාවිච්චි කරන්නේ තනකොළ වවන්න විතරයි කියලා රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීවරයා කියනවා. නෑ එක්ක එතුමා එක ගැන දන්නේ නැහැ නැත්නම් තොරතුරු හංගනවා. හැබැයි නව ප්‍රභේදවලට හයිබ්‍රිඩ් ප්‍රභේදවලට මේ කාබනික තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. භාවිත කරන්න පුළුවන්. මේවා වසවිසෙන් තොර වගාව රට තුළ ව්‍යාප්ත කිරීම සඳහා ජන මතය හඬක් නගන්න ඕනි කියන තැනක ඉන්නවා. මෙන්න ගෙනාවා අලුත්ම ඒවා අංජනගේ කාටුන් එකෙන් පටන් ගනිමු කියලා වැඩක් නැහැ. අපේ රටෙන් හමු වෙන්නේ චීන වෛරස්, ඉන්දීය වෛරස්, එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය වෛරස්. එහෙම බැලුවහම අපි කොච්චර දුප්පත් ජාතියක්ද බං? ඒ කිව්වේ අපිට බැරි වුණානේ තවම අපිට කියලා වෛරස් එකක්වත් හදාගන්න. එහෙම කියන්න එපා. අපි දේශීය මාස්ක් හදනවා, එහෙම නැත්නම් මුහුණු ආවරණ හදනවා. අපි දේශීය නිෂ්පාදන දැන් ඇවිල්ලා තියෙන ඉස්සරහට. ඊට පස්සේ හසන්ත විජේනායකගේ හුරේරා පොකට් කාටුනේ තෝරගන්නවා. අරුණ පුවත්පතෙන් චීන රුසියන් එන්නත් ලංකාවේ ජනතාවට දීම ආරම්භ කරලා. චීන රුසියන් එන්නත් ලංකාවේ ජනතාවට දීම ආරම්භ කරලා. ඇමරිකන් දර්ශනයේ දානයට දෙන්නේ චීන රුසියන් ඉන්ජෙක්ෂන්ද සර්? ඔය ඇමරිකන් රුසියන් දර්ශනයේ දාන අයටත් ඔව් නේද? හරින් මහත්තයා විදගත්තේ. ඔව් ඒගොල්ලන්ටත් ඒක තමයි දෙන්නේ. ඊට පස්සේ අපි ඩොග් ටෝක් උනත් ප්‍රියන්ති පෙරේරාගේ මේ කතාව වටිනවා. අද පුවත්පතට මේ අඳින කාටුන් එක ආයුර්වේද රෝහල් වල ප්‍රයෝජන ගන්නේ බිල්ඩින් ඇඳන් විතරයි කියලා කියන්නේ. ආයුර්වේද රෝහල් වල ප්‍රයෝජන ගන්නේ බිල්ඩින් ඇඳන් විතරයිලු මේ කොවිඩ් පාලනයට, කොවිඩ් මර්ධනයේදී. කොහොමත් සිංහල ජාතිය අතීතයේ ඉඳලම තමන්ගේ දෙයට ගරහන ජාතියක්නේ, ගරු කරන්නේ ටික දෙනෙක් විතරයි කියලා මේ ඩොග්ස්ලා කියන කතාව ගැන නැවත වතාවක් හිතන්න වෙනවා. ප්‍රියන්ති පෙරේරා කියන්නේ මේක කාටුන් එක hina වෙන්න නෙවෙයි. මොකද අද මේ රජයේ ආයුර්වේද නිලධාරී සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ඉන්දික නුවන් අරුණ පුවත්පතට සාකච්ඡාවක් දීලා කියලා තිබුණා. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන්න අපේ ඕනම රෝහලක් ලෑස්ති, ආයුර්වේද රෝහලක් ලෑස්ති. ආයුර්වේද රෝහල් ඇතුළෙත් ඔක්සිජන්, සේලයින් පහසුකම් මේ ඔක්කොම තියෙනවා. ගැටලුවක් තියෙනවා නම් ගැටලුවක් ඇති වෙන්නේ හෙදියන්ගේ හෙදියන්ගේ හිඟකම පමණයි. අපේ බෙහෙත් දෙන කිසිම තැනක කොවිඩ් රෝගීන්ට අසාධ්‍ය වෙලා නැහැ කියලා ආයුර්වේද වෛද්‍යවරුන් කියනවා. ආයුර්වේද බෙහෙත් දෙන කිසිම තැනක රෝගීන්ට අසාධ්‍ය වෙලා නැහැ කියලා කියනවා. චීන රෝගීන් 85%ක්ම චීනයේ වුණත් ඔවුන් රෝගය පාලනය කරේ 85%ක්ම මේ දේශීය ඖෂධ දීලා කියලා ඔවුන් සඳහන් කරනවා. ඒ නිසා මේක ගැනත් බලධාරීන් හිතන්න වෙයි. මොකද මේ කමිටුවල සාකච්ඡාවල බොහෝ වෙලාවට ඉන්නේ බටහිර වෛද්‍ය වේදිකන ගත්ත වෛද්‍යවරු විතරයිනේ. නේ. පංකජ රුවින්දගේ සරදමට අපි යනවා. ඇඳන් 10000ක ප්‍රතිකාර මධ්‍යස්ථාන 8ක් හමුදාවෙන් සූදානම් කරනවලු. ප්‍රතිකාර මධ්‍යස්ථාන 8ක් හමුදාවෙන් සූදානම් කරනවලු. එතකොට ලෙඩ්ඩු සූදානම් කරන්නේ දේශපාලනඥයෝද සර්? කොළඹ දිස්ත්‍රික්කය විතරක් නෙවෙයි මේ කතාව.
අංජනගේ කාටුනේ තෝරගන්නවා දිනමින පුවත්පතෙන් ඇමරිකා තානාපතිනියට අපේ රටේ කිරිපැණි ඒවට රහ වැටිලාලු. සමහරුන්ට නම් රහ වැටෙන්නේ අපේ රටේ වරායවල් වලට තෙන් ටැංකි වලටනේ. ඇමරිකානු තානාපතිට අපේ රටේ කිරිපැණි වලට වහ වැටිලාලු. හැබැයි සමහරුන්ට නම් තෙල් ටැංකි වලට වරායවල් වලටනේ අපේ වහ වැටෙන්නේ කියලා කියන්නේ. ඒ වුණාට ඔය කලින් වතාවකත් හිටපු තානාපතිනියක් අපේ භාවනා ක්‍රම වලට හරි කැමතියි කියලා පන්සල් වලට ගිහිල්ලා ඊට පස්සේ ඇති කරපු විප්ලවය මොකද්ද කියලා දේදුණු විප්ලවය මොකද්ද කියලා මතකයි. ඔය කිරිපැණි වලට ආවඩාගෙන ඉන්නේ කොහාටද කියලාත් බලන්න වෙනවා. අංජනගේ ඊළඟ කාටුන් එක දිනමින පුවත්පතේ තියෙන්නේ පොලිසිය කුදලගෙන යනවනේ. නිරෝධායන නීති කඩනවා නම් පොලිසිය ඇවිල්ලා කුදලගෙන යනවා. අද ඉඳලා මේ බුද්ධ්‍යංශත් ඇවිත් තියෙනවා කියලා අපි වාර්තා කළානේ. දැන් කොහොමද මේ කුදලගෙන යන්නේ? ඕන්න මෙහෙම තමයි. එක්කෙනෙක් උරහිස් පතු දෙකෙන් එහෙම නැත්නම් කිහිලි දෙකෙන් අත් දෙක දා ගන්නවා, දෙන්නේ කකුල් දෙකෙන් උස්ස ගන්නවා, ආයේ නිය පිටින්වත් පහරක් ගහන්න නැතුව අරගෙන යනවා. එහෙම අරගෙන යන්නේ පොලිසිය නෙවෙයි. මාස්ක් එක දාන්න නැතුව හිටියොත්, මූණු ආවරණය නැතුව හිටියොත්, කෝ මාස්ක් එක නෝ මාස්ක් කියලා මේ කුදලගෙන යන්නේ පොලිසිය නෙවෙයි. කොවිඩ් වෛරස් කියන රකුසා පොලිසිය නෙවෙයි. ඒක මතක තියාගන්න. ඊළඟට මේ තවත් කෙනෙක් එහෙම කුදලගෙන යනවා කියලා හසන්තට පේනවා. හසන්ත අරුණ පුවත්පතට අඳින කාටුන් එක. පළාත් සභා මැතිවරණය කියන රේස් එකට ලෑස්ති වෙලා හිටියා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ඕන්න පොහොට්ටුවෙන් ඇවිල්ලා එයාවත් කුදලගෙන යනවා කියලා හසන්තට පේනවා. ඒ අතරේ මාස්ක් දාලා නැතුව හිටපු කෙනෙක්ව ඔන්න බලන්න MDට පේන විදිහට කුදලගෙන යනවා. උස්සගෙන යනවා. ඕන කෙනෙක් උස්සගෙන යන්න පුළුවන් මාස්ක් දාලා හිටියේ නැහැ කියලා, නිරෝධායන නීති රැක්කේ නැහැ කියලා MDට පේන විදිහට කවුද මේ අරගෙන යන්නේ කියලා බලන්නකෝ. හරි, අපි නිම කරන්න සූදානම්. දවසේ පද 4 හිමක් තියෙනවා. කමන්නේ අපේ වචන වලට වැඩිය විදුරගේ වචන වටිනවනේ. ඒ නිසා උන්නේ කලක් පැණියට වැඳ පුදාගෙන දැන්වත් සමාවනු දෙන් පින් ලබාගෙන ඉන්නේ ගින්දරේ ලක්ෂ වැසියන් බොහෝ දෙන එන්නත් දේවතාවුනි මෙහි වඩිනු මැන. එන්නත් දේවතාවුනි මෙහි වඩිනු මැන. එතෙක්